තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. අදත් සුපුරුදු ආකාරයෙන් හිමිදිරි උද්දැසන ඔබේ නුවණට සමීප කරන්නට සූදානම් වෙන්නේ අනන්ත කාලයක් පිරූ පාරමී ධර්මවල ප්‍රතිඵලයක් වශයෙන් මුළු මහත් විශ්වයම අවබෝධ කළ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ නුවණ ඉහළටම විකාශනය වෙච්ච අවස්ථාවට අදාළ වෙන අභිධර්ම පිටකයෙහි මව්වැනි අභිධර්ම පිටකයට මව්වැනි මාතෘකා පිළිබඳව තවත් එක් වෙළුමක්. ඒ සමග ඒකාත්මී වන ඔබ සියලු දෙනාට බුද්ධ ආදී රත්නත්‍රය ආශිර්වාදයත් මේවා තේරුම් ගැනීමේ හැකියාවත් ලැබේවා කියන ප්‍රාර්ථනාවත් තබමින් අප ගුරු දේවෝත්තම ශ්‍රී කල්යාණ යෝගාශ්‍රම සංස්ථා සමුත්පාදක අතිපූජනීය කඩවැද්දුවේ ජිනවංශාභිදාන නායක මාහිමියන් වහන්සේගේ මහා බෝධිසත්ව ජීවිතයටත් මේ මෙහෙවර පූජෝපහාරයක් වේවා කියන කෘතවේදීත්වයක් තබාගෙන අදත් මේ විදිහට මාතෘකා ස්වරූපවලට අවතීර්ණ වෙන්නම්. අද අපට තියෙන්නේ විපාකත්‍රිකය. විපාකත්‍රිකය කියන කොටස තමයි අද අපට තියෙන්නේ. විපාකා ධම්මා, විපාක ධම්ම ධම්මා, නේව විපාක න විපාක ධම්මා. ධම්ම ධම්මා. එතකොට මේක තුන්වෙනි ත්‍රිකය. මේ කොටසත් එතකොට අර එක එක ආකාරයෙන් වර්ගීකරණයක් නෙමේ පරමාර්ථ ධර්ම පිළිබඳව පරමාර්ථ ධර්ම 170 පිළිබඳව කෙරෙන විශ්ලේෂණයක්. ඉතින් මේ දේශනා තුළින් බොහෝ දෙනෙක් යමක් උකහා ගන්නවා. සමහර උදවිය කියනවා දවස් 5ම කරනකොට අමාරුයි කියලා. අමාරුයි තමයි කොහොමත් චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න යන එක තමයි වැඩ කරන එක තමයි අමාරුම වැඩේ. එහෙම හිට විරාමතියති යන්න පුළුවන් ගමනක් නෙවෙයි මේක. එහෙම විරාමතියති ඇවිල්ලා තමයි පහළ වෙච්ච බුදුවරු අනන්තයි. තවත් අපි මේකෙම කරක් ගහන්නේ සංසාරෙම සැරිසරන්නේ. ඒ නිසා අතපය දිගෑරලා වැඩ කරන්න ලැබිච්ච බුද්ධෝත්පාද කාලයෙන් ප්‍රයෝජන ගන්න මිනිස් ජීවිතයේ අවභාවිතා කරන්න නැතුව. හොඳේ. එතකොට දැන් එකට කැපවීමක් අවශ්‍යයි. අඩුම වශයෙන් දිනකට පැය 2ක් 3ක්වත් අවශ්‍ය කරනවා. එහෙම නැත්තම් කරන්න බෑ තමයි. ඉතින් මේ කොටස් අනික බොහෝ දෙනෙකුට පරිශීලනයට යෙදිලත් නැහැනේ. මම නම් දැක්කලා නැහැ ප්‍රකරණ ග්‍රන්ථ කිසිම කෙනෙක් උගන්වනවා. ගිහි කෙනෙක් හරි පැවිදි කෙනෙක් හරි උගන්වනවා. සමහර තැන්වල අප්‍රකටව කෙරෙනවා ඇති යම් තරමකට. දැන් අපිත් අවුරුදු 15කටත් වඩා කලානේ. නමුත් මේ විදිහට ඕනම කෙනෙකුට පොදු විදිහට ගන්න පුළුවන් කොතනම ඉඳලා නමුත් ඒ විදිහට කෙරෙනව දැකලා නැහැ. ඉතින් සමහරලාට මේවා ඉගෙනගෙන අපටම ගහන්නත් ඇතම් කෙනෙක් පාවිච්චි කරන්නත් පුළුවන්. අපිත් දන්නවා අභිධර්මයේ අපිත් දන්නවා විනය කියලා. එහෙමත් උදවි ඉන්නවනේ. සමහර සිවුරු පොරවගත් උදවි ඉන්නවා. අපි කරන දේශනම අහලා අපටම අනිත් පැත්තට ඒකත් යන්තම් කටතොල ගාගෙන බණින උදවියක් තියෙනවා. ඒ වගේ අසත්පුරුෂ පුද්ගලයෝ අපි දන්නවා. ඒක ඉතින් ඒත් ප්‍රශ්නයක් නෑ. මොකද හේතුව මේක අපේ බුදලයක් නෙවෙයි. මේක සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සර්වඥතා ඥාණයට හසු වෙච්ච දෙන්නේ. ඒ නිසා අපට ප්‍රශ්නයක් නෑ. කවුරු කොහොම ගත්තත් අපි කරන්නේ අර බුදුරජාණන් වහන්සේ වදාළ චරත භික්කවේ චාරිකම් බහුජන හිතාය බහුජන සුඛාය අන්නේ බුද්ධ වචනේ පාදක කරගෙන තමයි ඒකට ගෞරවයක් පිරිනමමින් තමයි අපේ ධර්මඥානයක් දියුණු වෙන්නත් එක්කලා මේ කරන්නේ. එතකොට මෙතනදී
විපාකා ධම්ම අපි එක ලියලම ගමු දැන් බලන්න මගේ අතේ කොළ කෑල්ලක්වත් නැහැ. එතකොට ඔබත් එහෙම වෙන්නට ඕනේ එතකොට. ඒ කියන්නේ එක ප්‍රගුණ කරගෙන මනසේ තියාගන්නට ඕන. මේ මාතෘකා ස්වරූප අහුලනකොට අභිධර්මයේ ස්වරූපාර්ථ හිඳිනකොට මම ස්වාමීන් වහන්සේට කොළ කෑල්ලක්වත් ගේන්න දෙන්නේ නැහැ. ගෙනාවත් මං කියන්නේ පොත වහන්න. පොත වහලා වැඩේ පටන් ගන්න කියලා තමයි කියන්නේ. ඒ නිසා එහෙනම් අපි විපාකා ධම්මා කියන පදේ ඉස්සරලම ගමු. විපාකත්‍රිකය. හොඳේ. එක පද 3ක් තියෙනවා. පද 3ක් තියෙනවා මේකට. පළවෙනි පදේ අපි අහුලමු. විපාකා ධම්මා කියනකොට විපාක සිත් 36යි. මේ ටික තමයි විපාක මේ ටිකට තමයි කියන්නේ විපාකා ධම්මා. හොඳේ. ඔය ටික විපාකා ධම්මා. දැන් මේක ස්කන්ධ ආයතන ධාතු ආර්ය සත්‍ය ස්කන්ධ වශයෙන් හතරයි. ආයතන වශයෙන් දෙකයි. ධාතු වශයෙන් හතයි. මට මතක විදිහට බලමු අපි හොලනකොට වෙනසක් තිබුණොත් බලමු. ආර්ය සත්‍ය වශයෙන් දෙකයි. ආර්ය සත්‍ය වශයෙන් එකයි. අහුලනකොට තවදුරටත් පැහැදිලි වෙයි. එහෙනම් දැන් අපි පොත් අවශ්‍ය කරන්නේ අහුලමු. විපාක සිත් 36 ස්කන්ධ වශයෙන් 4 අහුලන්න තියෙන පළවෙනි එක මේක අහුලමු. මේක අහුලන්න ලෑස්ති වෙන්නේ දැන්. බලන්න. ඊට පහසුයි අමාරුවක් නැහැ. විපාක සිත් 36 තියෙනවා. චෛතසික 38 තියෙනවා. විපාක සිත් 36 ඔබට අහුලා ගැනීමේ හැකියාව තියෙන්නට ඕනේ. අහේතුක විපාක 15යි. කාමසෝබන විපාක 8යි. හරි. කාමසෝබන විපාක 8යි. ඊළඟට මහා මේ රූපාවචර 5යි. අරූපාවචර 8යි. ගාන හදා ගන්නකො. 15යි 8යි 5යි 4යි ලෝකෝත්තර 4යි. ගාන හදා ගන්න. 13යි 13යි 18යි 5යි 13යි 13යි 8යි 13යි 13යි 5යි 18යි 18යි 4යි 23යි 23යි
නෑ. එකටම එකතු කරමු. 15යි 8යි 23යි 23යි 27යි 27යි 36යි 36යි නේද ගාන 36 හරි එතකොට. දැන් ඔය ටික අපට අවශ්‍යයි මෙන්න මේ ටික ඉස්සරලාම අහුලා ගන්න. එතකොට අහේතුක 15ක් තියෙනවානේ. කුසල අහේතුක 8යි අකුසල විපාක 7යි 15යි. කාමසෝබන වල 8යි. රූපාවචර 5යි. අරූපාවචර 4යි. ලෝකෝත්තර 4යි. හරි. එතකොට 36යි. ගාන හරිනේ. ගාන හරි. එතකොට 36 එනවා. 36 ආවට පස්සේ ඔය ඕකන් දැන් අපිට බෙදා ගන්න තියෙන්නේ. ඉස්සරලා අපට ඒ අහුලා ගන්න අවශ්‍ය කරනවා. එතකොට අපට දැන් ස්කන්ධ වශයෙන් අපි බෙදන්නේ. ස්කන්ධ වශයෙන් ආදේශ කරනකොට සංප්‍රයුක්ත චෛතසික 38ක් තියෙනවානේ. ඒ 38න් වේදනා චෛතසිකේ වේදනා ස්කන්ධයයි, සංඥා චෛතසිකේ සංඥා ස්කන්ධයයි, ඊතුරු චෛතසික 36 සංස්කාර ස්කන්ධයයි, සිත් 36 විඥාන ස්කන්ධයයි. එහෙනම් මේක ඇහුලුවා. හරි නේද? චෛතසික 38 අතුරින් වේදනා චෛතසිකයේ වේදනා ස්කන්ධයයි, චෛතසික 38 අතුරින් සංඥා ස්කන්ධයේ සංඥා ස්කන්ධයයි, ඊතුරු චෛතසික 36 සංස්කාර ස්කන්ධයයි චේතනාව ප්‍රමුඛ කොට ඇති, ඊළඟට විපාක සිත් 36 විඥාන ස්කන්ධයයි. ස්කන්ධ වශයෙන් ඇහුලුවා. ආයතන වශයෙන් ඊතා ලේසි විපාක සිත් 36 මන ආයතනයයි, සංප්‍රයුක්ත චෛතසික 38 ධම්මායතනයයි. ධම්මායතනයේ සියලු ටික නෑ, නමුත් චෛතසික ටික තියෙනවා. සුකුම රූප නෑනේ, නිවන නෑනේ නේද? ඊතුරු චෛතසික ටිකත් නෑනේ 38න්. ඉතින් නමුත් කොටසක් හරි තියෙන නිසා ධම්මායතනයේ තියෙනවා. ධාතු වශයෙන් අන්න ඔය ධාතු වශයෙන් අහුලන්නට ඕනේ නේද? එතකොට ධාතු වශයෙන් අහුලනකොට අපි දන්නවා චක්කු විඥාන ධාතු, සෝත විඥාන ධාතු ආදී වශයෙන් විඥාන ධාතු තියෙනනේ 7ක්. ඒක අහුලා ගන්න බලමු. මේක විමකා ගමු, හරියට ගමු එන විදිහට. අහුලනකොට තේරෙනවා කල්ැතු හිතනවට වඩා. බලන්න විපාක සිත් 36 තුළ අපි විඥාන ධාතු විපාක සිත් 36 තුළ බලන්න ධාතු වලින් චක්කු ධාතු නැහැ, සෝත ධාතු නැහැ, ගාහන ධාතු නැහැ, જીවහා ධාතු නැහැ, කාය ධාතු නැහැ, රූප ධාතු නැහැ, ශබ්ද ධාතු නැහැ, ගන්ධ ධාතු නැහැ, රස ධාතු නැහැ, පොට්ටබ්බ ධාතු නැහැ. ඇයි? ඒවා රූප නිසා. එහෙනම් දැන් හරිය ලේසියිනේ. එතකොට එහෙනම් තියෙනවා නම් තියෙනවනේ ඊටු ටිකනේ. ඒ ගාන හදලා බලන්න දැන් එතකොට. එතකොට චක්කු විඥාන ධාතුව තියෙනවා. විපාක සිත් 30 මේ අහේතු විපාක ගොඩේ තියෙනවනේ නේද? ඒ නිසා චක්කු විඥාන ධාතුව තියෙනවා, සෝත විඥාන ධාතුව තියෙනවා, ගාහන විඥාන ධාතුව තියෙනවා, જીවහා විඥාන ධාතුව තියෙනවා, කාය විඥාන ධාතුව තියෙනවා. හරිනේ? ඊළඟට සම්පටිච්ඡන දෙක තියෙනවානේ. එහෙනම් මනෝ ධාතුවක් තියෙනවා. පංචද්වාර වර්ජනය නැති වුණාට සම්පටිච්ඡන දෙක තියෙනවා. එන එකක් තියෙනවා. එතකොට ඉතුරු වෙනවා නේද? සිත් අපි ගත්තොත් 10ක් කරුණාට පස්සේ 26යි. 26න් දෙකක් කරුණාට පස්සේ 24යි. ඒ 24 මනෝ විඥාන ධාතුව. මම දාලා තිබුණු ගාන හරි. මම නිකමට එකපාරටම හිතලා දැන් මේත් හරි. ඒ කියන්නේ පුරුදු වෙලා තියෙන නිසා 7යි. ඒක හරි. ඊළඟට මේකත් ඇහුලුවා. ඊළඟට බලන්න ඒ ටික ගත්තා නේද? ඊළඟට තව කොටසක් තියෙනවා. එකක් අඩු වුණා 8ක් තියෙනවා නේද? සංප්‍රයුක්ත චෛතසික 38 ධම්ම ධාතුවයි. එතකොට චක්කු විඥාන ධාතුව ආදී ඒ මන ආයතනයට අයත් වෙච්ච ධාතු 7ම තියෙනවා. ඊළඟට ධම්ම ධාතුවක් තියෙන 8ක් තියෙනවානේ. 8ක් තියෙනවා. 8ක්. මොනවද? චක්කු විඥාන ධාතු, සෝත විඥාන ධාතු, ගාහන විඥාන ධාතු, જીවහා විඥාන ධාතු, කාය විඥාන ධාතු, මනෝ ධාතු, මනෝ විඥාන ධාතු, ධම්ම ධාතු. එතකොට මනෝ විඥාන ධාතුවට සිත් තියෙන්නේ 24යි. මොකද හේතුව? චක්කු විඥාන ධාතු ආදී ඒ පහට යන සිත් 10ක් ඒකට සංග්‍රහ වෙනවා. ඊළඟට මනෝ ධාතුවේ සම්පටිච්ඡන දෙක. එතකොට 36යිනේ. 36න් අඩු වෙනවා. එතකොට
12ක් 36න් 12ක් කවුනාට පස්සේ 24යි. ඒ විදිහට එතකොට එතන ධාතු තියෙනවා 8ක්. චෛතසික ටික මනෝ ධාතුව නිසා 8ක් තියෙනවා. ආර්ය සත්‍ය වශයෙන් එක්වැදෑරුම් වේ කියලා කියනවා. ආර්ය සත්‍ය වශයෙන් එක්වැදෑරුම් වෙන්නේ ලෞකික විපාක සිත් 32ත් තත්සම්ප්‍රයුක්ත චෛතසික 38ත් 38ක් එන්නේ නැහැ. ලෞකික විපාක වලට එනකොට 38ක් එන්නේ 35යි එන්නේ. 35යි. විරති අයින් වෙනවනේ, විරති වැඩ කරන්නේ නැහැනේ ලෞකික විපාක සිත්වල. එතකොට 35යි. ලෞකික විපාක සිත් 32ත් ඒකේ වැඩ කරන චෛතසික 35ත් දුක්ඛ සත්‍ය. දුක්ඛ සත්‍ය. ඊළඟට ලෝකෝත්තර විපාක සිත් 4ත් සෝවාන් ආදී. එහි වැඩ කරන චෛතසික 36ත් අපමඤ්ඤා දෙක වැඩ කරන්නේ නැහනේ. ඒ 36ක් තියෙනවනේ. එතකොට අපි ගත්තොත් එහෙම ලෝකෝත්තර ඵලචිත්තෝත්පාද කියලාම ගත්තට පස්සේ 36ට එකතු වෙනවා ඵලසිත. එතකොට 37ක්. ලෝකෝත්තර ඵලචිත්තෝත්පාද 37ත් තත්සම්ප්‍රයුක්ත ඵලචිත්තෝත්පාද කියනකොට ඒ චෛතසික සහිතවනේ. ලෝකෝත්තර ඵලචිත්තෝත්පාද 37 සත්‍තිස සත්‍ය විනිර්මුක්තයි. එන ඒකත් හරි. ආර්ය සත්‍ය වශයෙන් එක්වැදෑරුම් කියන එක හරි. තේරෙන්නට ඇති නේද? තේරුන්නේ නැත්නම් මේ කියලා දුන්නු ටික නැවත වතාවක් ශ්‍රවණය කරන්නට එතකොට තේරෙන්නේ නැති වෙන්නේ නැහැ. තේරෙනවා. මේකයි පරිශීලනය කරපු තරමට නැවත නැවත කියවපු තරමට නැවත නැවත මෙනෙහි කරපු තරමට හොඳම දේ තමයි මේවා පොත දිහා බලාගෙන ඉගෙන ගන්න. ඊට පස්සේ S2 පියාගෙන භාවනා කරනවා වගේ පොතේ කියවෙච්ච දේ මෙනෙහි කරන්න. පොතේ කියවෙච්ච දේ අනිවාර්යයෙන්ම කොළ 10ක හරි කමන්නේ නැවත ලියන්න. දැන් ඔබට ධාරණ ශක්තිය මදි වාගේ පේනවා නම් හොඳම දේ තමයි කොළවල අරගෙන මේ එක දවසක උගන්නන ටික ඔක්කොම මේ මාතෘකා ස්වරූප ටික විශේෂයෙන් නැවත කොපි ලියන්න. ඒ කොපි ලියනකොට තමන්ගේ මනසේ ඉතුරු වෙනවා. ඕනෑකම තියෙනවා නම් පුළුවන්කම තියෙනවා දේශපාලකින්ගේ පච හොඳට කටපාඩම් වෙලා අප එක්කත් සමහර ඔය අවුරුදු 75 80 ගිය කට්ටිය ඔය දොඩවන්නේ. ඉතින් ඒ නිසා මේකට ඕනෑකම තියෙනවා නම් පුළුවන්. නමුත් අර මේකට උනන්දුව නැහැ. අර වගේ දේවල් වලට ආසක්ත වෙලා ඉන්නවා. ඉතින් ඒ නිසා ඒ ආසාව කඩන්න. ඒ ආසාව කඩලා ධර්මයේ පිළිබඳව ඡන්දය ඇති කරන්න. අරවට තියෙන ඡන්දේ නැති කරලා දාලා. ඒ නිසා මෙන්න මේක තමයි තොර විපාකා ධම්මා කියන එකේ ස්කන්ධ ආයතන ධාතු ආර්ය සත්‍ය වශයෙන් එහිලෙනකොට ඔන්න ඔය ටික තමයි තියෙන්නේ. ඊළඟට අපි දැන් මේක අහුවලා ඉවරයිනේ. විපාකා ධම්මා කියන එක ස්කන්ධ ආයතන ධාතු ආර්ය සත්‍ය වශයෙන් අපි ඇහුලුවා. ඊළඟට අපි එනවා විපාක ධම්මා කියන පදයට. විපාක ධම්මා දෙවෙනි පදේ. ඒකට එන්නේ දැන් මේකේ ඇත්තට මේකේ තේරුම මම කිව්වේ නෑ මේ වචනේ. කර්මයන්ගේ විපාක වශයෙන් ලැබෙන ඵල වශයෙන් ලැබෙන ධර්මතා කියන එකයි පළවෙනි එකේ තේරුම. විපාකා ධම්මා කියන එකේ තේරුම. එතකොට ඒ විපාක කියලා කියන්නේ වේදනා සංඥා සංඛාර විඥාන පමණනේ. කර්මජ රූප වලට විපාක කියන්නේ නැහැ. ඒවා කර්මයේ අතුරු විපාක වශයෙන් තමයි සලකන්නේ. එතකොට අපිට ඊළඟ පදයට එහෙනම් එන්නම් විපාක ධම්මා. කලියන් අවශ්‍යත් නෑ මේකෙන්ම මේ අගටම දාමු කොලියලා අතන ලියලා තියෙන නිසා. විපාක ධම්මා කියන එකට ඒකේ තේරුම විපාක ඉපදවීමේ විපාක ධර්ම ඉපදවීමේ ස්වභාවය ඇති ධර්ම. විපාක ඉපදවීමේ ස්වභාවය ඇති ධර්ම කියන එක විපාක ධම්මා කියන්නේ. ඒතර විපාක ඉපදීමේ ස්වභාවය තියෙන කුසල කර්මවලටනේ. එතකොට එහෙනම්
කුසල්සිත 21යි අකුසල්සිත 12යි තත්සම්ප්‍රයුක්ත චෛතසික 52යි. මේ ටික තමයි විපාක ධම්ම ධම්මා කියලා කියන්නේ. අපි ඒ කාලේ මේවා ලියනකොට දැන් ඔහම හදාගෙන කරපු දෙයක් තමයි මේවා හාප් ෂීට්ස් වගේ දෙකට පළල ඇරගෙන දෙකට නවල ඇරගෙන මෙහෙම දාගෙන අර එකපාරටම ඔක්කොම මතක තියාගන්නට අමාරු නිසා කරන්නේ මේ පැත්තෙන් දා ගන්නවා. ස්කන්ධ කීයරසේ පල්ලෙහාට දා ගන්න. මෙතන නම් ස්කන්ධ තියෙන්නේ 2යිනේ. ඔහොම දා ගන්නවා. ස්කන්ධ නම් 4යිනේ තියෙන්නේ. ස්කන්ධ නම් 4නේ තියෙන ඔහොම දා ගන්නවා. ආයතන නම් 2යිනේ. ධාතු නම් 2යිනේ. ආර්ය සත්‍ය 2යි. දැන් මෙහෙම දා ගන්නවා අපි. එහෙම දාගත්තට පස්සේ හරි ලේසි මතක් වෙනවනේ එකපාරටම. ඒ ඉගෙන ගන්න කාලේ මේ විදිහට මේ සංගල වරහනට එහා පැත්තෙන් මෙහෙම දා ගන්නවා. එහෙම දාගත්තට පස්සේ හරි ලේසි අර මනසට බරක් නැතුව යනවා. ඒ කියන්නේ මේක දුටු ගමන්ම එකපාරට මතක් වෙලා එනවා. එතකොට දැන් මේකෙත් අපි ස්කන්ධ ආයතන ධාතු ආර්ය සත්‍ය වශයෙන් හවලන්නට නෑ. ඔය පද හොඳට මතක තියාගන්න මේ ඔක්කොම මෙන්න මෙහෙම. ඔන්නෝම තමයි බෙදිල්ල යන්නේ ශීර්ෂ 4ක් යටතේ නේද? ඔන්න ඔය ශීර්ෂ 4 යටතේ තමයි ඕක බෙදිලා යන්නේ. ඔය සියලුම පරමාර්ථ ධර්ම. එතකොට අපි දැන් මෙතන අහුලමු. ස්කන්ධ වශයෙන්. ස්කන්ධ වශයෙන් ගත්තට පස්සේ ස්කන්ධ 4යි කියනවනේ. ඔන්න අහුලන්න බලන්න. එතකොට දැන් සිත් 21යි 12යි 33යිනේ ඔක්කොම එකතු කරොත් එහෙම සිත් 33යි. ඒ සිත් 33 ඒක අර වෙන වෙනම දාලා තියෙන්නේ මේ වෙනස් නිසානේ. නැත්තම් සිත් 33 කියලා සිත් මේ කුසල කුසල සිත් 33ත් තත්සම්ප්‍රයුක්ත චෛතසික 52ක් කියලා. එතකොට සම්ප්‍රයුක්ත චෛතසික 52 අතුරින් වේදනා චෛතසිකයේ වේදනා ස්කන්ධයයි සංඥා චෛතසිකයේ සංඥා ස්කන්ධයයි ඉතුරු චෛතසික 50 සංස්කාර ස්කන්ධයයි. ඊළඟට කුසල් සිත් 21ත් අකුසල් සිත් 12ත් කියන සිත් 33 විඥාන ස්කන්ධයයි. අන්න ස්කන්ධ වශයෙන් 4 වැදෑරුම් වෙච්ච ආකාරය අපි තේරුවා. ඊළඟට ස්කන්ධ වශයෙන් සිව් වැදෑරුම් වුණු ආකාරය. ආයතන වශයෙන් ලේසි සිත් 33 විඥාන මනායතනයයි සම්ප්‍රයුක්ත චෛතසික 52 ධම්මායතනයයි ඒකත් හරි. ධාතු වශයෙන් සිත් 33 මනෝවිඥාන ධාතුවයි චෛතසික 52 ධම්ම ධාතුවයි. ඉතින් ඔබගේ වැඩි දැනුම උදෙසා ඕනනම් මෙහෙම කරගන්න පුළුවන්. එතකොට දැන් මේ සිත් 32 කියනකොට ඕනනම් බැලිය හැකි. එතකොට මේ චක්කු විඥාන ධාතුව ආදී 18ම ගලපලා බලන්න තියෙනවද කියලා. ඉතින් එතන තියෙන විදියක් නැහැනේ. මොකද හේතුව විඥාන ධාතු 7න් 6ක්ම තියෙන්නේ අහේතුක සිත් ගොඩේ. අහේතුක සිත් 18 ඇතුලේ තියෙන්නේ. එතකොට මෙතන අහේතුක සිත් නැහැනේ. අය මෙතන අහේතුක සිත් නැහැ. ඒ වගේම විපාක ක්‍රියාසිතුත් මේකේ නැහැනේ. එනිසා මේ ටික විපාක ඉපදවීමේ ස්වභාවයයි මේ දෙකට තියෙන්නේ. මේකෙන්
සැප විපාක මේකෙන් දුක් විපාක ඉපදවීමේ හැකියාව තියෙනවා. ඒකයි මේ කිව්වේ විපාක ධම්ම ධම්මා. විපාක ඉපදවීමේ ස්වභාවය ඇති ධර්ම. මේ වචන කැඩුවොත් මේක විපාක ඉපදවීමේ ස්වභාවය ඇති ධර්ම. ඔක පද 3ක් ඔතන තියෙන්නේ. මෙන්න මේක 1 2 3. විපාක ඉපදවීමේ ස්වභාවය ඇති ධර්ම. විපාක ඉපදවීමේ ස්වභාවය ඇති ධර්ම. විපාක ඉපදවීමේ මේකෙන් කියන්නේ මේකයි. විපාකනේ. විපාක ඉපදවීමේ ස්වභාවය ඇති ධර්ම. ආනෙමයි. විපාක ඉපදීමේ ස්වභාවයක් ඇති ධර්ම. එතකොට කුසල අකුසල වලටනේ හැකියාව තියෙන්නේ. එතකොට ඔන්න අපි ස්කන්ධ වශයෙන් ආයතන වශයෙන් ධාතු වශයෙන් ඇහුලුවා. ඊළඟට අපට තියෙන්නේ ආර්ය සත්‍ය වශයෙන් අහුලන්න. එතකොට ආර්ය සත්‍ය වශයෙන් දෙකක් කියලා අපි මෙතන ලියලා තියෙනවා. කොහොමද දෙක අහුලගන්නේ? ආර්ය සත්‍ය වශයෙන් 3ක් තියෙනවා ඇත්තට. ආර්ය සත්‍ය වශයෙන් 3ක් තියෙනවා, දෙකක් නෙවෙයි. ආර්ය සත්‍ය වශයෙන් 3ක් තියෙනවා. කොහොමද තියෙන්නේ? ලෞකික කුසල් සිත්වල සහ අකුසල් සිත්වල වැඩ කරන ලෞකික කුසල් සිත් 17ත් අකුසල් සිත් 12ත් තත්සම්ප්‍රයුක්ත ලෝභය හැර සෙසු චෛතසික 51ත් දුක්ඛ සත්‍යය. තේරුණාද? මේ සිත් 21න් ලෞකික සිත් 17 ගන්නේ. ලෝකෝත්තර සිත් ලෝකෝත්තර විපාක මේ කුසල් සිත් 4යින් කරලා. එතකොට ලෞකික කුසලිත් 17ත් අකුසල් සිත් 12ත්. එතකොට 29යිනේ. 29යි. 17. එතකොට ලෞකික කුසලිත් 17ත් අකුසල් සිත් 12මත් ඒ සිත් ටිකේ සංප්‍රයුක්ත වෙන ලෝභය හැර සෙසු චෛතසික 51ත් දුක්ඛ සත්‍යය. ලෝභය සමුදය සත්‍යය. හරි? ලෝකෝත්තර කුසල් සිත් 4. ඒ කියන්නේ සෝවාන් මාර්ග සිතේ වැඩ කරන සම්මාදිට්ඨිය ආදී මාර්ගාංග ධර්ම 8 දෙන එක්වරක් සත් දෙන 4 වරක්. සකෘදාගාමි මාර්ග සිතේ වැඩ කරන සම්මාදිට්ඨිය ආදී මාර්ගාංග ධර්ම 8 දෙන එක්වරක් සත් දෙන 4 වරක්. අනාගාමි මාර්ග සිතේ වැඩ කරන සම්මාදිට්ඨිය ආදී මාර්ගාංග ධර්ම 8 දෙන එක්වරක් සත් දෙන 4 වරක්. අරහත් මාර්ග සිතේ වැඩ කරන සම්මාදිට්ඨිය ආදී මාර්ගාංග ධර්ම 8 දෙන එක්වරක් සත් දෙන 4 වරක්. අන්න එහෙමයි. හොඳේ. ඒ ටික මාර්ග සත්‍ය. එතකොට ඔබට මතක තියෙන්නට ඕනේ මේක කල්ැතුවම අපි ඉගෙනනවා. සබ්බත්තක මාතෘකා පදේදිත් මේක ඉගෙනනවා. කුසලත්‍රික පදේදිත් මේක ඉගෙනනවා. වේදනාත්‍රිකයේදිත් ඉගෙනනවා. එතකොට සෝවාන් මාර්ග හිතේ වැඩ කරන සම්මාදිට්ඨිය ආදී මාර්ගාංග ධර්ම 8 දෙන එක්වරක් සත් දෙන 4 වරක් කියලා කියන්නේ ප්‍රථම ධානාංගත් එක්කලා සංප්‍රයුක්ත වෙච්ච සෝවාන් මාර්ග සිතේ වැඩ කරන සම්මාදිට්ඨිය ආදී මාර්ගාංග ධර්ම 8 දෙනම වැඩ කරනවානේ. ද්විතිය ධානයට යනකොට විතර්කේ නැති වෙනවා. එතකොට මාර්ගාංග ධර්ම වලත් සම්මා සංකප්පය කියන එක අඩු වෙනවා. අන්න එතකොට ඒක තමයි අපි කියන්නේ සත් දෙන 4 වරක් කියන්නේ. ඒ කියන්නේ ද්විතිය ධාන, තෘතිය ධාන, චතුර්ථ ධාන, පංචම ධාන කියන මේ සිත්වලට යනකොට ඒ මාර්ග සිතේ සම්මා සංකප්පය නැහැ. ප්‍රථම ධානයත් එක්ක සංප්‍රයුක්ත වෙනකොට තියෙනවා. ප්‍රථම ධාන ඒ ධානාංගත් එක්කලා. ඒක තමයි කියන්නේ සෝවාන් මාර්ග සිතේ වැඩ කරන සම්මාදිට්ඨිය ආදී මාර්ගාංග ධර්ම 8 දෙන එක්වරක්
ඒ කියන්නේ ප්‍රථම ධානයත් එක්ක සංප්‍රයුක්ත ප්‍රථම ධානාංගත් එක්ක සංප්‍රයුක්ත වෙන නිසා ඒකේ විතර්කය තියෙනවා. ඒ කියන්නේ සම්මා සංකප්පය තියෙනවා. ඊළඟට ද්විතිය ධානයේ සංප්‍රයුක්ත සෝවාන් මාර්ග හිතේ සම්මා සංකප්පේ නැහැ. තෘතිය ධානයේ හා සංප්‍රයුක්ත වෙච්ච සෝවාන් මාර්ග හිතේ සම්මා සංකප්පේ නැහැ. තෘතිය ධානයේ චතුර්ථ ධානයේ පංචම ධානයේ කියන ඒ සිත් දෙකේ සංප්‍රයුක්ත වෙන ඒ සිතත් එක්කලා සම්මා සංකප්පේ නැහැ. ਵਿਚාරේ නැති නිසා. ඔන්න ඔය නිසා තමයි අපි අර කියන්නේ ඒක දැන් පුරුදු කරගන්නට ඕන. සෝවාන් මාර්ගසිතේ වැඩ කරන සම්මාදිට්ඨිය ආදී මාර්ගාංග ධර්ම 8 දෙන සත්වරක්ද සත් දෙන සතරවරක්ද මාර්ග සත්‍යයි. තවද සකෘදාගාමී මාර්ගසිතේ වැඩ කරන සම්මාදිට්ඨිය ආදී මාර්ගාංග ධර්ම 8 දෙන එක්වරක්ද සත් දෙන සතරවරක්ද මාර්ග සත්‍යයි. තවද අනාගාමී මාර්ගසිතේ වැඩ කරන සම්මාදිට්ඨිය ආදී මාර්ගාංග ධර්ම 8 දෙන එක්වරක්ද සත් දෙන සතරවරක්ද මාර්ග සත්‍යයි. තවද අරහත් මාර්ගසිතේ වැඩ කරන සම්මාදිට්ඨිය ආදී මාර්ගාංග ධර්ම 8 දෙන එක්වරක්ද සත් දෙන සතරවරක්ද මාර්ග සත්‍යයි. ආන්න එහෙමයි යෙදෙන්නේ. එතකොට හැම තැනදීම සත් දෙන සතරවරක් කියලා ගන්න අර මුලින් කියපු න්‍යායට අනුකූලව. ද්විතීය තෘතීය චතුර්ථ පංචම කියන ධානාංගත් එක්කලා සංප්‍රයුක්ත වෙනකොට ඒ මාර්ගසිත එතනදී සම්මා සංකප්පේ නැති වෙනවා. මක් නිසාදයක් ද්විතීය ධානයේ ඉඳලාම මේ විතර්කේ නැති වෙන නිසා. ඒක ලෝකෝත්තර සිතට එනකොට ඒක සම්මා සංකප්පේ බවට පත් වෙන නිසා. එතකොට ඒක නැති වෙනවා. අර කියන ද්විතීය තෘතීය චතුර්ථ පංචම කියන ධානවල සංප්‍රයුක්ත වෙච්ච මාර්ගසිත සිත්වල. ඉතින් ඕක හොඳට මතක තියා ගන්නට ඕනේ. එතකොට ඕන මාර්ග සත්‍යයත් අපි අහුලුවා එහෙනම්. මාර්ග සත්‍ය එහෙනම් අපි දන්නවා දැන් මාර්ග සත්‍ය තියෙනවා. හරි? එතකොට දුක්ඛ සත්‍ය තියෙනවා, සමුදය සත්‍ය තියෙනවා, මාර්ග සත්‍ය තියෙනවා. ආයෙ මොකුත් නැහැනේ. ආයෙ මොකක්වත් නැහැ. එතකොට ඉතුරු වෙච්ච කොටසක් හැබැයි තියෙනවා නේද? ඉතුරු වෙච්ච කොටසක් තියෙනවා මොනවද? ඒ මාර්ගසිත 4ත් මාර්ගසිත වල යෙදිච්ච චෛතසික ධර්ම 36ක් නේද? මාර්ගසිත 4ත් ඒ කියන්නේ මාර්ග චිත්තෝත්පාද සත්තිස 29 29 කියලා ගන්නට පුළුවන්. මොකද මාර්ගාංග ධර්ම ටික අයින් වෙනවනේ. 8ක් අයින් වුණාට පස්සේ 36න් 28යි. එතකොට මාර්ග චිත්තයත් එක්ක ගත්තාට පස්සේ චිත්තෝත්පාදේ කියන්නේ. එතකොට අර චෛතසික තියෙනවා මාර්ගසිතේ වැඩ කරපු 28ක් තියෙනවා. ඒකත් එක්ක එකතු වෙනවා ඒ මාර්ගසිත. එතකොට මාර්ග චිත්තෝත්පාද 29 නැත්තම් 29 සත්‍ය විනිර්මුක්තයි. සත්‍ය විනිර්මුක්තයි. ඔන්න ඔය විදිහට දුක්ඛ සත්‍යයි, සමුදය සත්‍යයි, මාර්ග සත්‍යයි කියන සත්‍ය තියෙනවා. මෙන්න මේ කියන විපාක ධම්මා කියන මේ පදය තුල. මම හිතන්නේ තේරෙන්නට ඇති ගොඩාක් හිමින් මේ ගාක් ස්ලෝ කරලා තමයි මම මේ යන්නේ. තේරෙන්නට ඇති. තේරුම් නැත්තම් නැවතවතාවක් බලනකොට හරි තේරේවි. එමනම් අපි ස්කන්ධ ආයතන ධාතු ආර්ය සත්‍ය වශයෙන් ඔන්න විපාක ධම්මා කියන පදය තේරුවා. ඉතින් මේ ඊළඟ පදේ බලන්න නේව විපාක න විපාක ධම්මා. ඒක පදයක් අඩුයි. නේව විපාක න විපාක ධම්මා. ඔය ඒ පදවල අර්ථත් හොඳටම තේරුම් ගන්නට ඕනේ. මොකද මේ අපට ඉතින් ගොඩාක් ඔය අහම්බෙන් බැලෙනකොට ඔය සමහර කට්ටිය එවනවා හරියට භාෂාව මේ දැන් කැලේකට වෙලා කොහාට හරි වෙලා කරනවා නම් ස්වාමීන් වහන්සේ නමක් කිසි එක ලොකෝ පරාසයකට යන්නේ නැහැ. උන්වහන්සේගේ නොදැනුවත්කම උන්වහන්සේ වටා පමණනේ පවතින්නේ. නැත්තම් සුළු පිරිසකටනේ මේ ප්‍රසිද්ධ වෙලා ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙන
ඉස්සරහා ඉන්න ස්වාමීන් වහන්සේලා දැනගන්නට ඕනේ මේවා එකක්වත් වරද්දන්න නැතුව හරියට කරගන්න. ඊයේ මම ඔය වගේ එකක් එවලා තිබුණා. මොකද්ද මේ ඇරඹ කියලා. මේ දේශනාව බුදුරජාණන් වහන්සේ පැවැත්වුවේ හවල් තැනදී මේ කාරණේ ඇරඹ කියලා. ඇරඹ කියලා වචනයක් නැහැ. ආරම්භ කියන එක නෙවෙයි. ආරම්භ කියන එක පරිවර්තන පොත්වල තියෙනවා ඇරඹ කියලා. ඇරඹ නෙවෙයි. ඉතින් හරි. ඉතින් මේ එක අන්න ඒක තමයි කියන්නේ ගුරුආශ්‍රයක. ගුරුආශ්‍රයක කාලාන්තරයක් හික්මුණා නම් ඔය ප්‍රශ්නේ එන්නේ නැහැ. දැන් මොකක්වත් නැහැ. ගුරුවරයයි ගෝලයයි එක්කෙනා වුණාට පස්සේ ඔය ප්‍රශ්න. ඉතින් ඒවා හරි බරපතලයි. මොකද ඒක කෙනෙකුට හිතේ ඒ වචනේ ඉතින් වැරදෙනවට කමක් නැහැ නේ කියලා. නමුත් ඔය වැරදි වචනේ එතකොට තව කෙනෙක් ගන්නවනේ එතකොට. එතකොට දිගින් දිගට ගියාට පස්සේ ඒක සම්මත වෙනවා එතකොට. එතකොට භාෂාවට ලොකු හානියක්. භාෂාවට හානිය කළා කියලා කියන්නේ භාෂාව අනුසාරයෙන් ධර්මයේ තේරුම් ගන්න අයට කාලයක් යනකොට ඔක බරපතල විදියට බලපානවා අහිතකර විදියට. ඒ නිසා ඇරඹ කියලා පදයක් ඇත්තේ නේද? අපිත් ඒ කාලේ පොත් කියනකොට අපට මතකයි අපේ ළඟ ඉන්න ඇත්තොත් වෙලාවකට අරඹයා කියලා. මං අහන මොන අරඹයාද? කරඹයාද? නමක්ද අරඹයා? අරඹයා නෙවෙයි අරබයා. අරබයා. ඇරබ. ඔහු එල්ල කරලා කියන එක නෙමෙයි කියන්නේ. අහවලා අරභයා. ඔහු එල්ල කරලා මේ දේශනාව පැවැත්තුවා කියලා. ඒ නිසා ඇරඹ කියලා මම දැක්කා ලොකුවට ඉතින් මහා විසරදව කියනවා ඇරඹ. ඉතින් ඕක ඉතින් අර භාෂාවක් මෙලොවේ දෙයක් දන්නේ නැති උදවියට නම් ඕක ප්‍රශ්නයක් නෑ. ඒගොල්ලොත් ඒවනේ පාවිච්චි කරන්නේ. ඉතින් භාෂාව දාන්න උදවිය ධර්මයේ සමහරට දන්නේ නැති වුණාට එච්චර විශ්වවිද්‍යාලවල ඉන්න හොඳට භාෂාව දාන ස්වාමීන් වහන්සේලා ගිහි පින්වතුන්. ඒගොල්ලෝ බලනවා මේ මොන විකාරද කියවන්නේ මේ හාමුදුරුවෝ කියලා. නේ? ඉතින් ඒ නිසා ඒවා ඒ ලොකු වැඩ කරන්න යන්නට ඕනේ ලොකු වෙලා. ලොකු වැඩ කරන්නට යනකොට ලොකු වෙලා. එකයි කියන්නේ. දේශනාවක් පවත්වලා කාගේ හරි සිත් ගත්තා කියලා මේ ශාසන භාරධාරී ලොකු වැඩ කරන්න සුදුසු නැහැ. අපට මතකයි අපි ඒ කාලේ මේ නාවුනි හරිදම් මනෝනායක ස්වාමීන් වහන්සේ දේශනාවක් බාරගත්තොත් අපට යන්න කිව්වොත් එහෙම යන්නේ නැහැ. ඒකට මේ පැවිදි වෙලා අවුරුදු 10ක් විතර. ඒ වුණත් යන්නේ නැහැ. මොකද හේතුව අපට සැකයි මිනිසුන්ට කියලා භාෂාත්මක වශයෙන් හරි ධර්ම විනය වශයෙන් හරි පොඩි වරදක් හරි අපේ අතින් සිද්ධ වුණොත් එහෙම ප්‍රශ්නයක් අහනකොට හරි ඒක හරි බරපතලයි. අර ඒ භය අපට හිතේ තිබුණා. ඒතර අපි කාලාන්තරයක් එහෙම යන්නෙම නැහැ. බෑ කෙලිම බෑ කියලා කියන. මොකද උන්වහන්සේලාගේ තිබුණු මේ බහුසුත්තාව ධර්මඥානයත් එක්කලා අපි කොහෙද ඉන්නේ කියලා අපි ඒ කාලේ හුඟක් ඒ විදිහට හිතලා අර ධර්මයට තියෙන ගෞරවය නිසා මොනවා හරි ගිහිලා කියලා යන්නට පුළුවන්. නමුත් ඒක නෙවෙයි හරියටම විය යුතුයි කියන තැන ඉඳගෙන ඉතින් ඒ වගේ දේ තියෙනවා හරියට අපි තින් නම් වශයෙන් කියන්නේ. ඉතින් සමහර උදවියට යනකොටව මුණ ගැහේවි. ඒවා පිළිබඳව ඒ උදවිය දැනගන්නටත් ඕනේ. ඒවට සවන් දෙන උදවිය දැනගන්නටත් ඕනේ. මොකද මේ ශාසනය සම්බන්ධයෙන් කුඩා වුණත් වරදක් කරන්නට බෑ. මොකද ඒක බොහෝ පැතිරලා යනවා. බොහෝ තැන්වලට ඒක බලපානවා අහිතකර අන්දමින්. ඉතින් ඕකත් මතක් කරනවා මේවා මේ දන්නේ නැතුව ඒ නිසා කරන්න යන්නට එපා. දන්නේ නැතුව කරන්න යන්නට එපා. එතකොට නේව විපාක ඒ කාන්තෙන් විපාක නොවූ න විපාක ධම්ම අර උඩ පද දෙකටම සම්බන්ධ කරලා බලන්න. නේව විපාක ඒ කියන්නේ විපාක ධර්ම නේව විපාක ඒ කාන්තෙන් විපාක නොවූ එමෙන්ම න විපාක ධම්ම ඒ කියන්නේ විපාක උපදවන ස්වභාවයක් නැති. දැන් මේ දෙකට උඩපද දෙකට උඩපද දෙකම නෙමෙයි කියන එකයි කියන්නේ. එතකොට තේරුම් ගන්න. නේව විපාක මෙතන විපාකනේ. නේව විපාක කියන්නේ විපාක නෙමෙයි ඒකාන්තයෙන්ම. න ඒවනේ ඒකාන්තයෙන් විපාක නෙමෙයි. න විපාක ධම්ම මේ දෙවෙනි පදය. විපාක ඉපදීමේ ස්වභාවය නැහැ. ඒ කියන්නේ විපාකත් නෙවෙයි එනම් මේවා නෙවෙයි. විපාක සිත් 36ක් නෙමෙයි ඒකේ දෙන චෛතසික 38ක් නෙමෙයි. හරි? නේව විපාක. න විපාක ධම්ම. ඒ වගේම විපාක ඉපදවීමේ හැකියාවක් නැති ධර්ම. විපාක ඉපදීමේ ස්වභාවයකුත් නැති ධර්ම. එහෙනම් අපට ගන්න තියෙන ඉතුරු වෙන පරමාර්ථ ධර්ම ටිකනේ. නේද? අපට ගන්න තියෙන්නේ මොනවද ඉතුරුනේ? සිත් වලින් අපට අතන කීයක් ගියාද කියලා බලන්න. විපාක සිත් 36 නේද? විපාක සිත් 36යි මෙතන විපාක ධම්මා කියනකොට කුසල් සිත් 21යි. ඊළඟට අකුසල් සිත් 12යි නේද? ඒ ටිකනේ බලන්න.
6යි 2යි 8යි 9යි. හරි. ඊළඟට 6යි 69යි නේ 69යි. එතකොට දැන් තව කීයක් තියෙනවද එතකොට 69 නම් 79 89. එහෙනම් තව තියෙන සිත් කීයද තියෙන්න ඕනේ 20යි. එහෙනම් මොනවද ඉතුරු වෙලා තියෙන්නේ? විපාක සිත් 36ම අරන් තියෙනවා නම් කුසල් සිත් 21මත් අරන් තියෙනවා නම් අකුසල් සිත් 12ත් අරන් තියෙනවා නම් එහෙනම් ඉතුරු වෙන්නේ ක්‍රියාසිත 20. ක්‍රියාසිත 20. ක්‍රියාසිත 20. චෛතසික වශයෙන් ගත්තට පස්සේ ක්‍රියාසිත වල විරති තුන වැඩ කරන්නේ නැහැ. එහෙනම් තිස් පහයි 35යි. ඊළඟට තව ඉතුරුනේ මොනවද? 8 රූපය. තව නිර්වාණය. මේ ටිකට මොකක්ද කියන්නේ? ඔය ටික කියන්නේ මේ ටික. නේව විපාක න විපාක ධම්ම ධම්මා. හරි. දැන් ඔය ටිකෙත් අපට ස්කන්ධ ආයතන ධාතු ආර්ය සත්‍ය වශයෙන් අර විදිහටම අහුලන්නට ඕනි. හරි. ස්කන්ධ බලන්න කීයද කියලා? රූපස්කන්ධය තියෙනවා නේද? වේදනාස්කන්ධය තියෙනවා, සංඥාස්කන්ධය තියෙනවා, සංස්කාරස්කන්ධය තියෙනවා. විඥානස්කන්ධය තියෙනවා. ක්‍රියාසිත එනම් ස්කන්ධ වශයෙන් 5යි. ආයතන වශයෙන් බලන්න. ආයතන වශයෙන් බලන්න චක්කායතනයේ තියෙනවා නේද? 8 රූපාතුරින් Tamanට අහුලක් ගැනීමේ හැකියාව තියෙනට ඕනේ. 8 රූපේම තියෙනවානේ. එතකොට ආයතන වැඩි වෙනවා. චක්කායතනයේ සෝත 8 රූපය අතුරින් චක්කු ප්‍රසාද රූපේ චක්කායතනයයි, සෝත ප්‍රසාද රූපේ සෝතායතනයයි, ගාහන ප්‍රසාද රූපේ ගාහනායතනයයි, ජීවහා ප්‍රසාද රූපේ ජීවායතනයයි, කාය ප්‍රසාද රූපේ කායායතනයයි. 8 රූප අතුරින් වර්ණ රූපය රූපායතනයයි, සද්ද රූපය සද්දායතනයයි, ගන්ධ රූපය ගන්ධායතනයයි, රස රූපය රසායතනයයි, පඨවි තේජෝ වායෝ සංඛ්‍යා පඨවි තේජෝ වායෝ භූතත්‍රය සංඛ්‍යාත පොට්ටබ්බ රූපය පොට්ටබ්බායතනයයි. දැන් 10ක් හරිනේ. 10ක් හරි. ඊළඟට සුක්ම රූප 16ත් ක්‍රියා මේ සංප්‍රයුක්ත චෛතසික 35ත් නිර්වාණයත් ධම්ම ධාතුවයි. ධම්මායතනයයි. ධම්මායතනයයි. එතකොට සුක්ම රූප 16 අහුලා ගැනීම හැකියාව ක්ෂණිකව තියෙන්නට ඕනේනේ. අපි හැමදාම කියවනේ මතක තියාගන්න කියලා. ආපෝ ධාතුව, ආකාශ ධාතුව, ආහාර රූපය, ඉත්ත්‍ින්ද්‍රිය, පුරිසින්ද්‍රිය, ජීවිතේන්ද්‍රිය, හෘදේ වස්තු රූපය, කාය විඤ්ඤාති, වචී විඤ්ඤාති, උපචය, සන්තති, ජරතා, අනිච්චතා, ලහුතා, මුදුතා, කම්මඤ්ඤතා. හරිනේ? ඒක මාරු කරලා දාගන්න. ලහුතා, මුදුතා, කම්මඤ්ඤතා මුලට ගන්න, අගට ගන්න උපචය, සන්තති, ජරතා, අනිච්චතා. එතකොට ඒ 16 හරි. ඒ 16 එකපාරම ඔබට අහුලා ගැනීම හැකියාව තියෙනට ඕනේ. මොකද ඒ සුකුම රූප 16යි, ක්‍රියාසිත වල වැඩ කරන චෛතසික 35යි, නිර්වාණයයි, ධම්මායතනය. ධම්මායතනය. එතකොට ක්‍රියාසිත 20 මන ආයතනය. එහෙනම් ස්කන්ධ 5ම තියෙනවා. හරිනේ? මේ ආයතන 12ම තියෙනවා. හරිනේ? ආයතන 12ම තියෙනවා. ධාතු වශයෙන් ගන්න බලන්න. ධාතු වශයෙන් චක්කු ධාතු, සෝත ධාතු, ගාහන ධාතු, જીවහා ධාතු, කාය ධාතු තියෙනවානේ. රූප ධාතු, සද්ද ධාතු, ගන්ධ ධාතු, රස ධාතු, පොට්ටබ්බ ධාතු. ඒ කියන රූප ටික තියෙනවා. ඕලාරික රූප 10 තියෙනවා. ඒ මෙතන තියෙනවානේ මේ 8 රූපය. ඊළඟට ඔබම බලන්න චක්කු විඥාන ධාතුව තියද? නැහැ. සෝත විඥාන ධාතුව නැහැ. ගාහන විඥාන ධාතුව නැහැ. જીවහා විඥාන ධාතුව නැහැ. කාය විඥාන ධාතුව නැහැ. මනෝ ධාතුව කල්පනා කරලා බලන්න.
මනෝධාතුව කියලා කියන්නේ සම්පටිච්ඡන දෙකයි පංචද්වාරා වර්ජනේ. පංචද්වාරා වර්ජනේ ක්‍රියාසිතක්. එහෙනම් ක්‍රියාසිත තියෙනවා නේද? එතකොට මනෝධාතුව තියෙනවා. චෛතසික 35යි සුක්ම රූප 16යි නිර්වාණයයි ධම්ම ධාතුව. මතකයිනේ? ක්‍රියාසිත ඉතුරු වෙන්නේ එතකොට 19යි. ඒ ටික මනෝවිඤ්ඤාණ ධාතුව. එතකොට අඩුුනේ කීයයිද? චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ගාහන විඤ්ඤාණ, જીවහා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ කියන සිත්. ඒ විඤ්ඤාණ ධාතු ටික තමයි අයින් උනේ නේද? මේකේ නෑනේ එතකොට ඒ නිසා. ඒ ටික අයින් වුණා එතකොට. එතකොට ධාතු වශයෙන් කීයක් තියෙනවද? 10. චක්කු ධාතු ආදී ටික තියෙනවා. රූප ධාතු ආදී ටික තියෙනවා 10යි. එතකොට මනෝ ධාතුව තියෙනවා 11යි. ධම්ම ධාතුව තියෙනවා මනෝවිඤ්ඤාණ ධාතුව 13යි. ධාතු 13ක් තියෙනවා. අර චක්කු ධාතු ආදී චක්කු විඤ්ඤාණ ධාතු ආදී ටික පමණයි නැත්තේ. ඊළඟට ආර්ය සත්‍ය වශයෙන් අහුලන්නට තියෙනවා නේද? ආර්ය සත්‍ය වශයෙන්. ආර්ය සත්‍ය වශයෙන් අහුලන්න ගත්තට පස්සේ බලන්න කීයක් විතර ඇද්ද කියලා. නේද? මාර්ග සත්‍ය තියෙනවා නම් තමයි ලෝකෝත්තර මාර්ග සිත් ටික තියෙනවා නම් තමයි මාර්ග සත්‍ය තියෙන්නේ. ලෝභය තියෙනවා නම් තමයි සමුදය සත්‍ය තියෙන්නේ. එතකොට දැන් මේකේ දෙකම නෑ නේද? එහෙනම් මේකේ තියෙනට ඕනනේ සත්‍ය දෙකයි. ලේසි ක්‍රියාසිත 20ත් තත්සම්ප්‍රයුක්ත චෛතසික 35ත් අටවිසි රූපයත් දුක්ඛ සත්‍යයි. නිර්වාණය නිරෝධ සත්‍යයි. සත්‍ය දෙකයි. ඔන්නෝම තමයි ඕක අහුලා ගන්නේ. මං හිතනවා තේරුම් යන්නට ඇති. තේරුම් ගියේ නැතත් තේරුම් ගියා නම් හුරු පුරුදු මදි ඇති. හුරු පුරුදු කරවන්න මට බෑනේ. ඔන්න ඔකයි. එතකොට මෙන්න මේ විපාකත් ත්‍රිකයට කියන මේක පද 3ක් එකතු කරානේ. මේ තියෙන එකතු කරව පද 3. මේ පද 3 එකතු කරා. ඒක නිසා ඒකට ත්‍රික පදයක් කියලා කියනවා. තික දුක නෙවෙයි තික. ඊළඟට ආදිලබ්ධ ත්‍රිකයක් කියලා කියනවා. මොකද හේතුව? සර්වලබ්ධ ත්‍රිකයක් කියලා කියනවා. මොකද හේතුව? විපාක කියන පදය 3ට මේදිලා තියෙන නිසා. ඊළඟට නිප්‍රදේශ ත්‍රිකයක් කියනවා. සප්‍රදේශ නෙවෙයි නිප්‍රදේශ. ඒ කියන්නේ පරමාර්ථ ධර්ම සියල්ලම ඇතුළත් වෙච්ච නිසා. පරමාර්ථ ධර්ම එකක්වත් අයින් වුන්නේ නැහනේ. විපාක ධම්මා කියනකොට විපාක සිත් 36යි චෛසික 38යි ගත්තා. විපාක ධම්මා කියනකොට කුසල අකුසල සිත් ටික සියල්ලම අරගෙන චෛතසික 52 ගත්තා. ඊළඟට ඊටු ටික ඔක්කොම විපාක නේව විපාක නව විපාක ධම්මා කියනකොට ගත්තා. හරි. ඔබට ඒක පුළුවන් වෙන්න ඕනේ හදාගන්න. එකතු කරාට පස්සේ බලන්නකො එහෙම ඇట్లా තියෙන ආකාරයේ මොන හරි ඉතිරියක් තියද කියලා. දැන් මේ ටික නම් හරිනේ නේද? මේ ටික හරි. ඒ ටික අපි තියෙන්න ඇරලා ඊටු ටිකත් එක්ක එකතු කරලා බලන්නකො. බලන්න ඔය ටික කියලා දැන් විපාක ධම්මා කියන එක කොටසට මොනවද ආවේ? විපාක සිත් 36යි. චෛතසික 38යි. ඊළඟට විපාක ධම්මා කියනකොට ආවේ කුසල් සිත් 21යි. අකුසල්
12යි චෛතසික 52යි. දැන් බලන්න ඔන්න ඔය ටික එකතු වුණාට පස්සේ දැන් මෙන්න මේ ටිකේ බලන්න පරමාර්ථ ධර්ම සියල්ලම ඇතුළත් වෙලා තියෙනවද කියලා 170ම තියද කියලා බලන්න. හරි? දැන් මේක පළවෙනි ත්‍රිකය. මේක අතනින් පළවෙනි ත්‍රිකය 1. මේක ත්‍රිකය 2. මේක 3. හරිනේ? විපාක ධම්මා පළවෙනි එක, විපාක ධම්මා දෙවෙනි එක, නේව විපාක ධම්ම ධම්මා. හරි? ඒ ටික හරි. එහෙනම් බලන්න ගාන හදලා විපාකසේ 36යි 36ට එකතු කරන්නකො මේ 33 69යි 69ට 20 එකතු කරපුවාම 89 හරිනේ. සිත් 89 හරි එතකොට. සිත් 89 එතකොට මේකේ තියෙනවා කිසි ගැටලුවක් නැහැ නේද? ඕකේ බලා ගන්න මේක මේ අමතර දැනුමට මේ පරමාර්ථ ධර්ම සියල්ල එකතු වුණා කියන වගට මේ ටික ඕනනම් ලකුණක් දාගන්න. ඒ ටික එකතු වුණාට පස්සේ 89යි. ඊළඟට චෛතසික ටිකනේ අපි යන්නේ. චෛතසික බලන්න. මෙතන 38ක් කියනවා. මෙතන 52ක් කියනවා. මෙතන 35ක් කියනවා. නමුත් 52ෙන්ම තමයි 38 සම්පූර්ණ වෙලා තියෙන්නේ. 52ෙන්ම තමයි 35 සම්පූර්ණ වෙලා තියෙන්නේ. එහෙනම් චෛතසික 52ක් තියෙනවා නේද? චෛතසික 52ත් ඒක ඇතුලේ තියෙනවා. අපි එකට වෙන ලකුණක් දාගමු. මෙන්න මේ ටික නියෝජනය කරන්නේ ඒ ටික නියෝජනය කරන්නේ චෛතසික 52. හරි? ඒ ටික චෛතසික 52 නියෝජනය කරනවා. එකතු කරන්න එපා සිත් ඇහුලුවා වගේ. එකතු කරන්න ගියොත් මෙතන 38ක් තිබිලා, මෙතන 52ක් තිබිලා, මෙතන ආය පාරක් මේ 35ක් අහුලන්න ගියොත් 100ක් පණි චෛතසික. චෛතසික ඇත්තේ නෑ. පස්සේ මේකේ දුනත් පස්සේමයි, මේකේ දුනත් පස්සේමයි, මේකේ දුනත් පස්සේම තමයි. ඒ නිසා එහෙම එකතු කරන්න යන්නට එපා. අර විදිහට ගත්තට පස්සේ චෛතසික 52 ඔන්න ඔය කියන කොළපාට තරු ලකුණෙන් සටහන් කරලා තියෙන එක නියෝජනය කරනවා. ඊළඟට බලන්න අටවිසි රූපය තියෙනවා නේද? අටවිසි රූපය මේ තියෙන්නේ. හරිනේ එකක් තියෙනවා. ඊළඟට නිර්වාණය තියෙනවා. එතකොට දැන් එහෙනම් මෙතන පරමාර්ථ ධර්ම ටිකම ඔක්කොම තියෙනවා නේද? 170ම තියෙනවා. එහෙනම් ඒක නිසා තමයි මේකට කියන්නේ නිප්‍රදේශ ත්‍රිකය. නිප්‍රදේශ ත්‍රිකය. නිප්‍රදේශ ත්‍රිකය කියලා කියන සප්‍රදේශ කියන්නේ පරමාර්ථ ධර්ම එකක් හරි ඇතුළත් වෙලා තිබුණ නැත්නම් ඒකට කියන සප්‍රදේශ. ඒක එකතු කරන්න තව ප්‍රදේශ කොටස් තියෙන නිසා. ඔන්න ඕක තමයි එතකොට විපාකත්‍රිකය පිළිබඳව ස්කන්ධායතන ධාතු ආර්ය සත්‍ය හෙළීම. පද තුනක් තියෙනවා. පද තුනම අර විදියට පද තුනේම තියෙන ස්කන්ධායතන ධාතු ආර්ය සත්‍ය අහුලන්නට ඕනේ. මම හිතන්නේ තේරුම් ගන්නට ඇති. තේරුම් ගියේ නැත්නම් නැවත බලලා තේරුම් ගැනීමට පුළුවන් උපරිම උත්සාහයක් දරන්න. එහෙනම් අදට වැඩසටහනේ සමාප්තිය. මොකද මේවා ටිකක් අර ප්‍රගුණ කරගන්න අවශ්‍ය නිසා මෙතකින් සමාප්ත කරන්නම්. ඉතින් සතියක් තියෙනවා ඔබට මේ පිළිබඳව ප්‍රගුණ වෙලා එන්නට. ඒ සතියේදී උත්සාහ කරලා බලන්න. මොකද ආයෙ වතාවක් කරන්න ලැබෙයිද කියලා කවුද දන්නේ. ඒ නිසා මේ විදියට ප්‍රසිද්ධව කරන්න ඔබට කොහේ හිටියත් බලන්න අහන්න
තේරුම් ගන්න මේ විදිහට විස්තර කරන්න අවස්ථාවයි සැලසෙයිද නැද්ද කියලා කවුද දන්නේ. ඒ නිසා අදත් වැඩසටහනේ සමාප්තිය සනිටුවන් කරන ගමන් විශේෂයෙන්ම අපි දවසකුත් මතක් කර අපට මේ ෆ්ලෑෂ් ලයිට් සෙට් එකක් අවශ්‍යතාව ඒක කවුරු හරි පින්වතෙක් ධර්ම දානයේ සලකලා ඒ දෙක කරලා දෙන්න නම් ගොඩක් කරලා දෙන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. මොකද දැනට තව ටික දවසකින් අපට මම එදත් කීවා වීඩියෝ දෙන්න වෙන්නේ නැහැ. ඔඩියෝ පමණයි දෙන්න වෙන්නේ. මොකද බල්බ් සෙට් එක ෆ්ලෑෂ් ලයිට් සෙට් එක නරක් වෙලා තියෙන නිසා. ඒක මතක් කරනවා. මොකද එහෙම නැතුව අපට කරගෙන යන ක්‍රමයක් නැහැනේ. අපට ආදායම් මාර්ග නැහැ. අපට රැකී ආරක්ෂා කරන්නේ නැහැ අපි. ඒ නිසා මේ සෑම දෙයක්ම කරන්නේ මේ යටත් පිළිසෙ මේ වයිට් බෝඩ් එක, මේ වයිට් බෝඩ් පෙන්, මේ හැම දෙයක්ම දායකයත්ව තමයි අපට ලබා දෙන්නේ. ඒ නිසා සමහර උදවියට ඒ වගේ ලයිට් සෙට් එකක් වය ගන්න අමාරු. ඒ නිසා කට්ටිය එකතු වෙලා හරි ඒ පිළිබඳව අපට යොමු කර දෙනවා නම් හොඳයි. ඉතින් නැවත කියන්නත් බෑ. වැඩසටහන වීඩියෝ නැතුව ඔඩියෝ තමයි තව ටිකක් දවසක් යනකොට දෙන්න වෙන්නේ කියන එකත් මතක් කරනවා කනගාටු වෙන්න. නමුත් එමනම් අදට වැඩසටහනේ සමාප්තිය සනිටුවන් කරනවා. සුපුරුදු ආකාරයෙන් මේ වැඩසටහන් වල මාසික ගාස්තු ගෙවීම සඳහා ඉදිරිපත් වෙන සත්පුරුෂ පින්වතුන්ටත් මේ ක්‍රියා කටයුතු කරගෙන යාම සඳහා කෙනෙකු යොමු කරලා ඒ සඳහා මාසිකව බරපැන් යොමු කරන පින්වත් ඒ මව්තුමියට පියාණන්ට ඇතුළු කොට සියලු දෙනාටමත් මේ දේශනාවන් සමග ඒකාත්මී වුණු සත්පුරුෂ සියලු දෙනාටමත් බුද්ධ ආදී රත්නත්‍රය ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් වැඩසටහනේ සමාප්තිය මෙතෙක් වේලා අපි මේ දහම් වැඩපිළිවෙල කරනකොට අපේ හිත්වල පහළ වෙච්ච කුසල චේතනා ශක්තිය සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අරහං ආදී අසීමිත ගුණයන්ට සුද්ධ බුද්ධ පූජා උපහාරයක් වේවා, ධර්ම පූජාවක් වේවා ධර්ම රත්නයට, සංඝ පූජාවක් වේවා සංඝ රත්නයට, අපගුරු දේවෝත්තම ශ්‍රී කල්යාණ යෝගාශ්‍රම සංස්ථා සමුත්පාදක මහා බෝධිසත්ව අතිපූජනීය කඩවැද්දුවේ ජිනවංශාභිදාන මහා බෝසතාණන් වහන්සේගේ උතුම් ජීවිතයට උපහාරයක් වේවා. සෙසු ආචාර්ය ප්‍රාචාර්ය උතුමන් වහන්සේලාටත් එසේම වේවා. සිව්පසයෙන් උපස්ථාන කරන දේශීය විදේශීය සත්පුරුෂයින්ට නිවන් කෙලවර කොට පවතිවා කියන ප්‍රාර්ථනාවක් තබමින් හිතවත් මැදහත් අහිතවත් සියලුම සත්වයින්ට සියලු සැනසීම වේවායිද ප්‍රාර්ථනා කරමින් අදට වැඩසටහනේ සමාප්තිය හැම දිනාටම තෙරුවන් සරණයි.